හරි එහෙනම් උන්ට හෝම්වර්ක් එකක තිබ්බේ නැහැ මේ හේතුව වෙන අපි අද පාඩමක් කරලා ඉවරලා ඒත් එක්කම යන් ටියුටර් එකේ තියෙන ප්‍රශ්න වලට හරි දැන් අද මාතෘකාව ලියා ගන්න ඕගොල්ලෝ වර්ණාවලිය කියලා නේ මාතෘකාව ලියා ගන්න වර්ණාවලිය කියලා ඒතර ඔයගොල්ලෝ මතකයක් තියෙද අපි කතා කරා ඉස්සර කලින් සතියේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය පිළිබඳව කතා කරා. ඒතර විද්‍යුත් චුම්බක වර්ණාවලිය කියන එකෙන් පැහැදිලි කරේ මොකද ඔයගොල්ලෝ මතක ඇති. දීලා තියෙන තරංගායම් පරාසයක් තුළ මොකද කරේ? සංඛ්‍යාතයේ අඩු වගයක ඉඳලා වැඩි අගයක් දක්වා පිළිවෙලින් සකස් කරලා තිබ්බනේ නේද? ඒතර අන්න ඒ වගේ පිළිවෙලින් සකස් කරපු වර්ණාවලියකට කියනවා මොකක් කියලාද? විද්‍යුත් චුම්බක වර්ණාවලියක් කියලා. දැන් අද අපි කතා කරන්නේ යනවා තවත් වර්ණාවලියක් පිළිබඳව. මේකට හොඳම උදාහරණයක් තියෙනවා. ඕගොල්ලෝ දැන් වටපිටාව බැලුවොත් එහෙම සමහර දවස්වල උදේට මොන දැකලා ඇති මොකද? දේ දුන්නක් දැකලා ඇති නේද? ඒ දේ දුන්න කියන එක දැන් ඔයගොල්ලෝ මෙච්චර කල්ලන් ඔය දේ දුන්න නිකම්ම දේ දුන්න විදිහට විතරයි මේවා කරගත්තේ. ඔළුවට දාගන්න තියෙන්නේ. දැන් හැබැයි අද කතා කරන ඔය දේ දුන්නට අපි කියනවා මොකක් වගේ කියලාද? සම්තතික වර්ණාවලියක් කියලා. සම්තතික වර්ණාවලියක් කියලා කියන්නේ මොකක්ද? දැන් මෙතනත් පාටවල් ටික තියෙනවා කියලා කියන්නේ එතනද මොකද වෙන්නේ අර විද්‍යුත් චුම්බක වර්ණාවලියේම කොටසක් තමයි දේ දුන්න කියලා කියන්නේ. එතකොට ඔය දේ දුන්නේ සම්තතික වර්ණාවලියක් සහ ඒකේ විරුද්ධ පදේ වෙන්නේ මොකද්ද? අසම්තතික වර්ණාවලියක් පිළිබඳව අද අපි කතා කරන්න යනවා. ඒතර සම්තතික වර්ණාවලිය කන්ටිනියස් යනවා. මොකද මේ කන්ටිනියස් කියලා කියන්නේ සම්තතිකයි කියලා කියන්නේ නතර වීමක් සිදු වෙන්නේ නැහැ. මොකද වෙන්නේ අනිවාර්යෙන් එක තැනක ඉඳලා පටන් ගත්තාම කොහොම ටික පිළිවෙල තියෙනවා. කොහෙවත් හිස් තැනක් නැහැ. අන්න ඒ වගේ එකට කියනවා සම්තතිකයි කියලා. ඒතර සම්තතික වර්ණාවලියක තියෙන විශේෂත්වය වෙන්නේ මොකද්ද? සම්තතික නිසා දිගටම තියෙනවා මොකද්ද? නිරන්තර අඛණ්ඩව තියෙනවා. වර්ණාවලියක් කියලා දීලා තියෙන තරංගායම් පරාසයක් තුළ ඔක්කොම තරංගායම් හම්බ වෙන එකට අපි කියනවා මොකක්ද කියලාද? සම්තතික වර්ණාවලිය කියලා. මම කලින් කියවන මේකට ගන්න පුළුවන් හොඳම උදාහරණය වෙන්නේ මොකද්ද? දේ දුන්නේ පාට ටික. දැන් අපි දේ දුන්න කොහොමද අපි හදාගන්න අපි දැන් ගෙදර ලැබ් එක හදාගන්නේ කොහොමද කියලා බලමුකෝ. සාමාන්‍යයෙන් කරන්නේ මොකද්ද ඔයගොල්ලෝ? 11 අවසරදී කරලා ඇති. අපි කරන්නේ මොකද? සුදු ආලෝකය ගන්න. සුදු ආලෝකය කියලා කියන්නේ මේ බල්බ් එකකින් එන ලයිට් එක උනත් කමක් නැහැ. හරිද? ඔය සුදු ආලෝකය අරගෙන අපි යවනවා මේක කවුරු හරහාද ප්‍රිස්මයක් කරහා යවනවා. ඒතර ප්‍රිස්මයක් කරහා යවපුවම මෙයා මොකද වෙන්නේ? ප්‍රිස්මෙන් ආලෝක විභේදනය කරලා අපිට පාට වල ටික වෙන වෙනම බලා ගන්න පුළුවන්. ඒතර පාට වල ටික බලනකොට එක තැනකවත් කළු පාට ගැප් එකක් වෙන්නේ නැහැ නේද? ඔක්කොම ටික මොකද වෙන්නේ? රතු මේ පිළිවෙලට මොකද වෙලා තියෙන්නේ? රතු පාටද තම් පාට දක්වා ගලාගෙන යනවා. හරිද? අන්න ඒ වගේ දීලා තියෙන තරංගායම් පරාසයක් තුල සියලුම තරංගායම් හම්බ වෙන එකට අපි කියනවා මොකක් කියලාද? සම්තතික වර්ණාවලියක් කියලා කියනවා. එහෙනම් තව අසම්තතික වර්ණාවලියක් තියෙන්න ඕනේ. අසම්තතිකයි කියලා කියන්නේ මොකද? සම්තතිකේ විරුද්ධ එක. දීලා තියෙන තරංගායම් පරාසය තුල සියලුම තරංගායම් හමු නොවන වර්ණාවලියක් තමයි මොකක් කියන්නේද? සම්තතික වර්ණාවලියක් කියලා කියන්නේ. හරිද? අර අපි චුට්ටක් ඉස්සරහට ලියාගෙන ඉන්න එක. පොඩක් නෝට් එක ගන්නකොට ලියාගෙන ඉන්න. දෙන ඒක ඇත්තේ පළවෙනි එක ලියාගන්න සම්තතික වර්ණාවලිය කියලා. සම්තතික වර්ණාවලිය. දී ඇති තරංගායම පරාසයක් තුල දී ඇති තරංග ආයාම පරාසයක් තුල සියලුම තරංග හමුවන වර්ණාවලියක්. සියලුම තරංග හමුවන වර්ණාවලියක්. සම්තතික වර්ණාවලියක් ලෙස හඳුන්වයි. සම්තතික වර්ණාවලියක් ලෙස හඳුන්වයි. සුදු ආලෝකය ප්‍රිස්මයක් හරහා යැවීමෙන් සුදු ආලෝකය ප්‍රිස්මයක් හරහා යැවීමෙන්
සන්තතික වර්ණාවලියක් ලබා ගත හැකිය. එතකොට මෙතන තියෙනවා සුදු ආලෝකය. අපි මේක යවන්නේ සිදුරක් කරහා යවන්නේ. එතන මැදින් තියෙනවා ප්‍රිස්මය. එතන මෙන්න මෙතන ඉඳලා පල්ලෙහාට අපි මේක වෙන් කරලා ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට විවිධ පාටවල් වලින් සමන්විත වර්ණාවලියක් ගන්න පුළුවන්. හරිනේ? ගියා ගන්නකො ඒක. සුදු ආලෝකය ප්‍රිස්මය සහ අපිට මේ දුන්නේ වර්ණයන් ටිකට බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ විදිහට. හරිද ළමයි? සුදු ආලෝකය තියෙනවා ප්‍රිස්මය තියෙනවා. ඊට අමතරව දැන් අපිට හම්බ වෙනවා මේ දුන්නේ පාට ටික හම්බ වෙනවා. ඊට පස්සේ ලියාගන්න ඊළඟ එක අසන්තතික වර්ණාවලිය කියලා. අසන්තතික වර්ණාවලිය. එහෙනම් කලින් එකේ විරුද්ධ එක දැන් අසන්තතික වර්ණාවලිය කියලා කියන්නේ මොකද්ද? දීලා තියෙන තරංගාම පරාසය තුල සියලුම තරංගාම හම්බ වෙන්නේ නැති එක තමයි කියන්නේ අසන්තතික වර්ණාවලිය කියලා. ඒක තියාගන්නකෝ අසන්තතික වර්ණාවලිය. දී ඇති තරංගාම පරාසය තුල දී ඇති තරංග ආයාම පරාසය තුල සියලුම තරංග ආයාම හමු නොවන සියලුම තරංග ආයාම හමු නොවන වර්ණාවලියකි. එතකොට මෙන්න මෙතනදී අපි අසන්තතික වර්ණාවලිය කියන එක නා නැවත කොටස් දෙකකට බෙදමු. හරිද? අසන්තතික වර්ණාවලිය ප්‍රධාන කොටස් දෙකයි. මොනවාද මේ කොටස් දෙක වෙන්නේ කියලා බලාගන්න. එතනද අපිට ගන්න පුළුවන් වර්ණාවලිය නැවත හදා ගන්න පුළුවන්. පළවෙනි එක වෙන්නේ විමෝචන වර්ණාවලිය. එහෙනම් අනිත් එක මොනවද මෙතන විමෝචනය කියලා කියන්නේ පිට වෙනවා. මෙතන පිට වෙනවා නම් අනිත් එක නම් මොකද කරන්න ඕන? උරා ගන්න ඕන. උරා ගන්නවා කියලා කියන්නේ මොකද වෙන්නේ? ඒක අවශෝෂණ වර්ණාවලියක් වෙනවා. අවශෝෂණ වර්ණාවලිය. හරිද? දැන් පොඩ්ඩක් අහගෙන ඉන්න ළමයි මොකද මේක වෙන්නේ කියලා මෙතන අපි ඩීටේල් පොඩ්ඩක් කතා කරන්නේ විමෝචන වර්ණාවලිය පිළිබඳව.
හැබැයි මම පොඩි හැඳින්වීමක් කරනවා ඔයගොල්ලන්ට මේ දෙකේ වෙනස වෙන්නේ මොකක්ද කියලා. හරිද? හරි. දැන් බලන්න විමෝචන වර්ණාවලියක් කියන එක ගත්තොත් එහෙනම් අපි ඔයගොල්ලෝ අහලා ඇති සමහර විට පහසුළු පරීක්ෂාව කියලා එකක්. අහලා නැත්නම් කමන්නේ කලබල වෙන්න එපා. දැන් මම කියා දෙන්න යනවා මොකද්ද මෙතනදී වෙන්නේ කියලා. හරිද? දැන් හිතන්න මෙතනදී අපි ගන්නවා මෙතන මම දැල්ලක් ගන්නවා කොහොම හරි මොකක් හරි තියෙන දැල්ලක් ගන්න. හරිද? මම මේකට අල්ලනවා මෙතනදී වීදුරු කූරක් හරි අපිට පැන්සල් කූරක් හරි කමන්නේ අල්ලනවා මොකද වෙන්නේ? හිතන්න මම මෙතන දාලා තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් වල පෙඟවු පැන්සල් කූරක් තියෙනවා. හරිද? ඔන්න මේකට මම අල්ලන්නේ මොකද්ද? දැල්ලකට අල්ලනවා සෝඩියම් ක්ලෝරයිඩ්. ඒ කියන්නේ ලුණු වල පෙඟවපු පැන්සල් කූරක් අල්ලනවා. පැන්සල් කූරක් අල්ලපුවාම ආද පේනවා මොකද වෙන්නේ? මෙන්න මේ දැල්ල වටේට අපිට වෙනම පාටක් බලා ගන්න පුළුවන්. මේ වටේ තියෙන ටික විශේෂයෙන් මොකද වෙලා තියෙන්නේ මෙතනදී මේ සාමාන්‍යයෙන් කියන්නේ අධික කලාපය කියලා. ඒතර මෙන්න මෙතනදී මොකද වෙන්නේ? මෙයාගේ විශේෂයෙන් දැල්ලක් බලා ගන්න පුළුවන්. ඒතර මෙතනදී මෙයා පත් වෙනවා මොන බවට සාමාන්‍ය මම කියන බන්සන් බර්න් එක අපි ගන්නෙ. ලැබ් එකේ දැකලා තියෙන ඔයගොල්ලෝ බන්සන් බර්න් එක. ඒතර බන්සන් 1000 තියෙන දැල්ල නිල් පාටයි නේද? කියන පූර්ණ දහනයකට ලක් වෙන කෙනෙක් වෙන්නේ. ඒතර ඔය නිල් පාට දැල්ල මොන බවට පත් වෙනවද? කහ පාට එක්කෙනෙක් බවට පත් වෙනවා. ඒතර ඔකදී අපි වෙනම් කවුරු හරි කැල්සියම් ක්ලෝරයිඩ් වගේ කෙනෙක් ගත්තොත් එහෙම දැල්ල මොකද වෙන්නේ? දැන් මිලි පාට වෙනවා. ඒතර ඕම ඔය විදිහට විශේෂයෙන් අර දැල් වෙනස් පාට පෙන්වන්න බලන්න. හරිද? එතන මෙන්න මේ පිටවන එක්කෙනා. පිටවන වාෂ්පය මේක තියෙනවනේ. අපි මෙන්න මේක බැලුවොත් එහෙම යවනවා ප්‍රිස්මයක් හරහා. ප්‍රිස්මයක් හරහා බලලා ලැබෙන වර්ණාවලිය නිරීක්ෂණය කරොත් එහෙම. හරිද? අපිට හම්බ වෙනවා. මම ආපහු කියනවා මොකද කරන්නේ කියලා. අපි මෙතනින්දි වාෂ්පයක් ගන්නවා. උතර වාෂ්පය අරගෙන අල්ලනවා මහන්සිලුවකට. එහෙම නැත්නම් බන්සන් බර්න් එකකට. බන්සන් බර්න් එකට ඇල්ලුවොත් එහෙම පිටවන වර්ණය දැන් අර කලින් අපි ගත්තේ බල්බ් එකෙන් පිටවන ආලෝකයනේ. අන්න ඒ වගේ මෙතනදී දැල්ලෙන් පිටවන ආලෝකය යවනවා ප්‍රිස්මයක් හරහා. ඒකල විභේදනය කරවලා බලනකොට අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ එකක්. දැන් කලින් ඔයගොල්ලෝ මතක ඇති සම්පූර්ණයෙන්ම රතු පාට ඉඳලා ගම් පාට යනකම් දිගටම තිබ්බනේ. දැන් හැබැයි මෙතන එහෙම එකක් වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? තැන් තැන් වල විතරක් දීප්තිමත් රේඛා බලා ගන්න පුළුවන් වෙනවා. දීප්තිමත් රේඛා බලන්නේ මොකේද? අඳුරු පසුබිමක. පසුබිම අඳුරුයි. අඳුරු පසුබිමක තියෙනවා කවුද? දීප්තිමත් රේඛා තියෙනවා. මෙන්න මේ වගේ අඳුරු පසුබිමක දීප්තිමත් රේඛා හම්බ වෙන වර්ණාවලිය අපි කියනවා මොකක්ද කියලාද? විමෝචන වර්ණාවලියක් කියලා. විමෝචනය කරන්නේ පිට කරනවා. පිට කරන ශක්තියෙන් මොකද වෙන්නේ? මෙන්න මේ වගේ අඳුරු පසුබිමක දීප්තිමත් රේඛා හම්බ වෙනවා. හරිද? හරි. දැන් ඔය කතා කරේ මොකද්ද? විමෝචන වර්ණාවලියක් පිළිබඳව. ඊට පස්සේ මම දැන් කතා කරනවා අවශෝෂණ වර්ණාවලිය. හරිද? මෙතනදී කරන්නේ මොකක්ද? මම මෙතනදී වාෂ්පයක් හරහා මොන ද්‍රව්‍යයක හෝ සංයෝගයක මේක අපි දාගෙන යනවා කියලා හිතමුකෝ මේ. මේකරයක් ඇතුළට හරිද? රොණ දැන් මෙතන තියෙනවා සංයෝගයක්. සංයෝගයක් තිබිලා මම මේක හරහා යවනවා කවුද? සුදු ආලෝකය. එතකොට අපිට දන්නවා දැන් සුදු ආලෝකය කියලා කියන්නේ සාන්තතික වර්ණාවලියක් වෙන්නේ. එතන මේක හරහා සුදු ආලෝකය යවලා ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතනින් මේ පිට වෙනවනේ කිරණ විශේෂයක්. මේ කිරණය අපි බලනවා මොකක් හරහාද? ප්‍රිස්මයක් හරහා බලනවා. ප්‍රිස්මයක් හරහා බලපුවාම දැන් මෙයක් කලින් වගේ මොකද කරන්නේ? විභේදනය කරවලා දෙනවා ඒක. වර්ණාවලියක් ලබා දෙනවා. ඔය වර්ණාවලියට දැන් අපි වැළුවොත් එහෙම මෙන්න මෙයාගේ තියෙනවා මොකක්ද දැන් සුදු ආලෝකය කියලා කියන්නේ පාට ඔක්කොම තිබෙන්නේ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? තැන් තැන් වල මෙන්න මේ වගේ රේඛා බලා ගන්න පුළුවන්. විශේෂත්වය වෙන්නේ මොකද්ද? මෙතනදී හම්බ වෙන්නේ අඳුරු රේඛා. සුදු ආලෝකය කියන්නේ දීප්තිමත් පසුබිමක්. ඒත් දැන් මෙතන පසුබිම මොකද වෙලා තියෙන්නේ? දීප්තිමත් පසුබිමක් හම්බ වෙලා තියෙනවා. කලින් එකේම විරුද්ධ එක මෙතනදී මොකද උනේ? එයා සක්කරාදී කිසියම් ශක්තියක් පිට වුණා. පිට වුණ නිසා කියන විමෝචනය වෙනවා කියලා.
විමෝචනය වෙනකොට අපිට ලබා ගන්න පුළුවන් අඳුරු පසුබිමක දීප්තිමත් රේඛා. මෙතනදී මොකද වෙන්නේ? සංයෝගයෙන් හරහා සුදු ආලෝකය යනකොට මේ ඇතුළේ ඉන්න ටික දෙනෙක් මොකද කරන්නේ? Tamanne ඕන ශක්තිය තියෙන ටික උරා ගන්න. උරාගෙන ඉතුරු ටික පිට කරනවා. ඉතුරු පිට කරන නිසා මොකද වෙන්නේ? උරාගත්තු ශක්තිය නිසා අඳුරු රේඛා තිබෙනවා. ඉතිරි ටික නිසා සුදු ආලෝකය යන්නේ දීප්තිමත් පසුබිමක් හම්බ වෙනවා. හරිද? එතකොට ඔය ටික තමයි අවශෝෂණ වර්ණාවලිය සහ විමෝචන වර්ණාවලිය වෙනස්කම් නේ. නේ හරි. උදාහරණ පාඩය ප්‍රධාන කොටස් දෙකයි විමෝචන වර්ණාවලිය සහ අවශෝෂණ වර්ණාවලිය. මෙතනදී මේ කියන්නේ දැල්ලක්. දැල්ලට මම අල්ලලා තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් ලුත් වල පොගවපු දැන් සල්ෆුරක්. හරිද? ඒකලා නිර්ගත වන කිරණ පිට වන කිරණ අපි කියන්නේ නිර්ගතයි කියලා. එයා යවනවා ප්‍රිස්මයක් හරහා විභේදනය කරලා බලනවා මොන වගේ එකක්ද හම්බ වෙන්නේ කියලා. එතකොට ඔයගොල්ලෝ පේනවා මෙන්න මේ වගේ වර්ණාවලියක් හම්බ වෙනවා අඳුරු පසුබිමක දීප්තිමත් රේඛා සහිත. අවශෝෂණ වර්ණාවලියේදී කරන්නේ සුදු ආලෝකය යවනවා සංයෝගයක් කරනවා. එතකොට සුදු ආලෝකය සංයෝගය තුලින් යවද්දී සංයෝගයේ ටිකක් ශක්තිය තියෙන අපිට ඕන කටි උරා ගන්නවා. ඉතුරු කටිය පිට කරලා දානවා. ඒතර උරාගත්තු කටිය නිසා මොකද වෙන්නේ? අඳුරු රේඛා හම්බ වෙනවා දීප්තිමත් පසුබිමක. ඉවරයිද ළමයි? හරිද? ආ වෙලාව ඕනේද? එතන මෙතනින් ලියාගන්න විමෝචන වර්ණාවලිය අපි ලියාගන්න. මූල ද්‍රව්‍යයකට හෝ සංයෝගයකට ලියාගමු විමෝචන වර්ණාවලිය වලින් ඈ. මූල ද්‍රව්‍යයකට හෝ සංයෝගයකට කිසියම් ක්‍රමයක් මගින් ශක්තිය ලබා දුන් විට කිසියම් ක්‍රමයක් මගින් ශක්තිය ලබා දුන් විට පිටවන විකිරණ මගින් පිටවන විකිරණ මගින් විමෝචන වර්ණාවලිය ලැබේ. පිටවන විකිරණ මගින් විමෝචන වර්ණාවලිය ලැබේ.
එනම් අඳුරු පසුබිමක දීප්තිමත් රේඛා ලැබේ. අඳුරු පසුබිමක දීප්තිමත් රේඛා ලැබේ. ඊට පස්සේ එයා ගන්න ඊළඟ එක අවශෝෂණ වර්ණාවලිය කියලා. අවශෝෂණ වර්ණාවලිය කිසියම් මූලද්‍රව්‍යයක වාෂ්පයක් හෝ වාෂ්පශීලී සංයෝගයක් හරහා සුදු ආලෝකයේ යවූ විට අදාළ සංයෝගය මගින් කිසියම් සංඛ්‍යාතයක් සහිත විකිරණ පමණක් උරා ගනී. මෙසේ උරා ගන්නා විකිරණ නිසා අඳුරු රේඛා ලැබෙන අතර මේ අවශෝෂණ වර්ණාවලිය ලෙස හඳුන්වයි. හරිනේ? එතන පිටවුණු නිසා කිව්වා විමෝචන වර්ණාවලිය කියලා, උරාගත් නිසා කිව්වා අවශෝෂණ වර්ණාවලිය කියලා. දැන් අපි යනවා විශේෂයෙන් කතා කරන. දැන් මම මේක ඔයගොල්ලෝගේ සිලබස් එකේ නෑ. මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් දැනුවත් වෙන්නයි කියලා දුන්නේ. දැන් මාතෘකාව ලියා ගන්න හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලිය කියලා. ඒතර මේක තමයි ඔයගොල්ලෝගේ සිලබස් එකේ තියෙන්නේ. හරිද? හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලිය. දැන් බලාගන්න මොකක්ද මේ හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය කියන්නේ කියලා. ඉතලම් සිද්ධ කරන වැඩේ මම චුට්ටක් කියනවා. හරිද? විමෝචනය කරනවා කියලා කියන්නේ අපි මොකද කරන්න ඕනේ? විමෝචනය කරන්න අපි ශක්තිය දෙන්න ඕනේ. ඔයගොල්ලෝ කලින් මතකද දැන් මම කරා මොකද්ද? සෝඩියම් ක්ලෝරයිඩ් වාෂ්ප කරගෙන යාව පහන් සිලුවට නැත්නම් අර බන්සන් බර්න් එකේ ෆ්ලේම් එකට අල්ලනවා. පත් කරනවා කියලා කියන යට බාහිර ශක්තිය දෙනවනේ. ඒ වගේ දැන් මෙතනදී හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලිය කියන එක ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? දැන් මම කරන්න යන්නේ මොකද්ද? මෙන්න මේ වගේ අර කලින් ඔයගොල්ලෝ මතකද කැතෝලික නලය? ඒ වගේ වීදුරු නලයක් ගන්න. මේක ඇතුලේ සම්පූර්ණයෙන් පුරවලා තියෙන්නේ කවුද? හයිඩ්‍රජන් වායුව පුරවලායි තියෙන්නේ. හරිද? හයිඩ්‍රජන් වායුව පුරවලා තියෙන එකට ඊට පස්සේ මෙතන තව තියෙනවා විසර්ජනය. චූෂණ පොම්පයක්. චූෂණ පොම්පයක් තියෙන්නේ ඊයේ වායුව අපිට ප්‍රෙෂර් එක අඩු කරන්න, පීඩනය අඩු කරන්න, ඉවස් කරන්න පුළුවන්. එකෙන් ඇදලා වායුව ඉවත් කරනවා. හරි. ඒක මේ චූෂණ පොම්පයක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වායුවේ දෙකල වලට දෙනවා මොනවාද? අධික විභවාන්තරයක් දෙනවා. ඒතර අධික විභවාන්තරයක් වෝල්ටේජ් එකක් දෙනවා කියලා කියන්නේ මොකද වෙන්නේ? දැන් මෙයාට අපි ශක්තිය ලබා දීලා ඉන්නේ. ඒකට මෙතන තියෙන්නේ මොකක්ද? අධික විභවාන්තරය.
ඇතුලේ ඉන්නේ කවුද? H2 වායුව ඉන්නේ. ඊට පස්සේ මෙතනින් මේ විදිහට සම්බන්ධ කරගෙන චූෂණ ෆෝම් එකක් ප්‍රෙෂර් එක අඩු කරා. එතන මෙයාට අර විදිහට කලින් වගේ ශක්තිය ගොඩක් දෙනකොට දැන් මෙයා මොකද කරන්න යනවා වගේ කලින් වගේ මෙයා විකිරණ විමෝචනය කරන්න බලනවා. හරිද? විකිරණ විමෝචනය කරනකොට පින්නමේ පිටවන විකිරණ අපි දැන් කොහොම ටික බලන්න බෑනේ. ටිකක් විතරක් බලන්න මම මෙතනින් ගන්නවා සිදුරක් තියලා තියෙනවා. මේ සිදුරෙන් පිටවන විකිරණ වර්ණාවලීක්ෂමානය. එහෙම නැත්නම් ප්‍රිස්ම එකකින් අපි බලනවා. හරිනේ? ඔන්න මෙතන දීලා තියෙනවා ප්‍රිස්මයක් හෝ වර්ණාවලීක්ෂමානයක් තියලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් හම්බ වෙන්නේ දැන් මෙතනින් මොකද වෙන්නේ? මෙයා විභේදනය කරලා පෙන්නනවා කොහොමද එයා වෙන්නේ කියලා. එතකොට අපිට හම්බ වෙනවා අර කලින් එක වගේ මොකද වෙන්නේ? වර්ණාවලියක් හම්බ වෙනවා. මේක අපි තිරයකට ගත්තොත් එහෙම අර මං කිව්වේ කලින් ගත්ත අපි වේදනේ පාට ටික. වේදනේ පාට තිරයකට ගත්තාම හරියට වේදනේ පාට පාඩවල් සකස් පැහැදිලිව පේනවනේ. ඒ වගේ මෙතනත් මොකද කරලා තියෙන්නේ? මම තිරයක් තියලා තියෙනවා. මේ තිරේ අතර ගන්න මෙතනින් පිට මෙන්න මොන වගේ විකිරණද කියලා බලන්න. එතන මේක බලද්දිත් විමෝචනය නෙවෙයි දැන් මෙතන ශක්තිය දුන්නාම එයා පිට කරන එකයි කරන්නේ. ඒක නිසා මෙතනත් හම්බ වෙනවා කලින් වගේ. දැන් මෙන්න මේ කොටසයි මම මේ වෙන් කරලා අදින්න යන්නේ. එතන මේ කොටස මම ඇන්දොත් එහෙම එයා හම්බ වෙලා තියෙනවා මෙන්න මේ වගේ අඳුරු පසුබිමක. පසුබිම අඳුරුයි දීප්තිමත් රේඛා. හරිනේ? එතන මෙන්න මේක තමයි කියන්නේ මොකක්ද? විමෝචන වර්ණාවලිය කවුද අයිතිකාරයා? හයිඩ්‍රජනුයි අයිතිකාරයා. ඒක නිසා කියනවා හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය කියලා. හරිද? තේරුණාද? හරි. දැන් චුට්ටක් අපි ලියාගෙන ඉමු ඉස්සෙල්ලා ඈ. ඉතින් ලියා ගන්න හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය යටින් විසර්ජන නලයක හයිඩ්‍රජන් වායුව පුරවා විසර්ජන නලයක හයිඩ්‍රජන් වායුව පුරවා අඩු පීඩනයේදී නලයට අධික විභව අන්තරයක් සපයනු ලැබේ. නලයට අධික විභව අන්තරයක් සපයනු ලැබේ. එවිට පිටවන විකිරණ වර්ණාවලීක්ෂමානයක් හෝ ප්‍රිස්මයක් හරහා යවූ විට දීප්තිමත් පසුබිමක පවතින අඳුරු රේඛා ලෙස විමෝචන වර්ණාවලිය දැකගත හැකි වේ. හරිනේ? හරි. දැන් චුට්ටක් මේක අඳ ගන්න. එතන මෙතන තියෙන මේ විසර්ජන නලය. ඇතුලේ තියෙන හයිඩ්‍රජන් වායුව මෙතන මේ තියෙන ජිප් සිදුර මේක ප්‍රිස්මය මේක ඡායාරූප පටලය.
ඇඳගැටක් ගන්න.
හරිද ළමයි ඉවරයිද? හරිනේ? හරි. දැන් මොකද මේ බලන්න දැන් මෙතනදී අපි කතා කරනවානේ දැන් මෙතනදී ඒගොල්ලෝ දුන්නානේ මෙතන මෙන්න මේ වගේ වර්ණාවලිය හම්බ වෙන්නේ කියලා දැක්කනේ අපි. දැක්කට පස්සේ කරේ මොකද්ද? එක එක විද්‍යාඥයෝ ඇවිල්ලා මේකේ තියෙන වර්ණාවලිය කොටස් පිළිබඳව අධ්‍යයනය කරේ. හරිද? එතකොට කොටස් පිළිබඳව අධ්‍යයනයේදී ඉස්සෙල්ලාම වෙනම කොටසක් අරගෙන උන්ක අධ්‍යයනය කරලා තියෙන්නේ බාම කියන විද්‍යාඥයන්. හරිද? ඒක නිසා අපි මේ කොටසට අපි හඳුන්වනවා බාම ශ්‍රේණිය කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ හොයාගත්ත එක්කෙනාගේ ගෞරවයක් විදිහට ওই ශ්‍රේණිය හඳුන්වනවා එක එක ශ්‍රේණි විදිහට. හරිද? ඉස්සෙල්ලා පොඩ්ඩක් ලියාගන්න. මෙම හයිඩ්‍රජන් වර්ණාවලිය පිළිබඳව මුලින්ම අධ්‍යයනය කරන ලද්දේ බාම නම් විද්‍යාඥයා විසිනි. මෙය දෘශ්‍ය කලාපය තුල හමුවන අතර දෘශ්‍ය කලාපය කියන්නේ අපිට ඇහැටම පේනවා බලද්දී වෙන් කරලා බලනකොට මෙන්න මේ විදිහට පාට වටිකින් මෙහෙම වෙන්ගලා තිනවා කියලා පේනවා. හරිද? මෙය දෘශ්‍ය කලාපය තුල හමුවන අතර විශේෂ රේඛා 4කින් සමන්විතය. ඒ කියන්නේ විශේෂ රේඛා 4ක් කියලා කියන්නේ මොකද වෙන්නේ? පාටවල් 4කින් තමයි මෙයන් සමන්විත වෙලා ඉන්නේ. එතකොට පාටවල් 4 දැන් දේදුනේ පාට වගේ අර පාටවල් ඔක්කොම ටික නෑ. පාටවල් 4ක් විතරයි තිබිලා තියෙන්නේ. හම්බ වෙන්නේ දෘශ්‍ය කලාපය තුල. එතකොට මෙන්න මෙතනදී මේ වගේ තමයි ඉතුරු හොයාගෙන තියෙන්නේ. මේ විදිහට අපි ගත්තොත් එහෙනම් ෆොටෝග්‍රැෆි ෆිල්ම් එකක් අරගෙන ඡායාරූප පටලයක් අරගෙන බැලුවොත් එහෙනම් හොයාගන්න පුළුවන් විශේෂ රේඛා 4. හරිද? මෙන්න මේ විදිහට විශේෂ රේඛා 4ක් හොයාගෙන තියෙනවා. එතන මේ එක පාටක් විතර වෙලා දෙන්න බලා ගන්න මේ රේඛා 4 විශේෂයෙන් නම් දාලා අපි නම් කරනවා. පළවෙනි ටික කියන මොකක්ද කියලාද? ඇල්ෆා කියලා කියනවා. ඇල්ෆා. දෙවෙනි එක්කෙනා මොකද වෙන්නේ? යාට නම දීලා තියෙන්නේ බීටා කියලා. බීටා. මේ නම් දෙක ඔයගොල්ලෝ දන්නවා. ඇල්ෆා දන්නවා බීටා දන්නවා. තුන්වෙනි එක මොකක්ද වෙන්නේ? H ගැමා මේකත් දන්නවා. හතරවෙනි එක මොකද වෙන්නේ? ඩෙල්ටා කියලා එයා නම් කරලා තියෙනවා. H ඩෙල්ටා. මේ ඩෙල්ටා ලියන්නේ මෙහෙම. ඉතින් මේක තමයි මේ හතරවෙනි රේඛා 4 නම් තමයි අපි පිළිගන්නේ. හරිද? හරියට ලියා ගන්න ඉස්සෙල්ලාම ඊට පස්සේ බාම ශ්‍රේණිය කියලා. බාම ශ්‍රේණිය. ලියමු. මෙය දෘශ්‍ය කලාපය තුල හමුවන අතර පැහැදිලිව වෙන්වී පෙනෙන රේඛා 4කින් සමන්විත වේ. පැහැදිලිව වෙන්වී පෙනෙන රේඛා 4කින් සමන්විත වේ. එම රේඛා 4 alpha H alpha H beta H gamma alpha beta gamma delta ලෙස හඳුන්වන අතර සංඛ්‍යාතයේ වැඩිවන දිශාවට
රේඛා අතර පරතරය අඩු වී ඇත. දැන් බලා ගන්න මොකද මේ වෙන්නේ කියලා. දැන් මොන අපි යනවා පොඩ්ඩක් අර මේව දැන් ඔක්කොම කරන්න පරමාණු විදුහල පිළිබඳව හොයාගන්නනේ. හරිද? හරි. ඉස්සෙල්ලා මේක හදලා ගන්නකො. රේඛා හතරක් තියෙනවා. ඇල්ෆා බීටා ගාමා ඩෙල්ටා කියලා ඒගොල්ලෝ නම් කරලා තියෙනවා. මේ පැත්තට යද්දී සංඛ්‍යාතයේ වැඩි වෙන පැත්තට රේඛා ලං වෙලා තියෙනවා. සංඛ්‍යාතය වැඩි වෙනවා. රේඛා අතරේ පරතරය අඩු වෙනවා. දැන් චුට්ටක් මම කියා දෙනවා දැන් මෙතනදී මේගොල්ලෝ ඇති වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් මේගොල්ලෝ විශ්ලේෂණය කරලා තියෙනවා. එතකොට තමයි ඉස්සෙල්ලාමත් දැන් කියවනේ ශක්තිය ක්වොන්ටම් තරණය වෙලා තිබ්බා කියලා ඩිස්ප්ලේ කියා දුන්නා නේද? ක්වොන්ටම් තරණය වෙලා තියෙනවා කියලා කියන්නේ මේගොල්ලෝ හැම වෙලේම මොන තැනක ශක්තිය පිට කරන්නේ නැහැ. පිට කරනවා නම් පිට කරන්නේ ශක්ති පැකට් විදියට කියලා. ඒතර මේ අදහසත් එක්ක මොකද උනේ? හොයාගත්ත දැන් අදහසක් ඉදිරිපත් වුණා. ඇයි මෙහිම නිශ්චිත වූ විවිධ රේඛා හම්බ වෙන්නේ කියන එකට අදහසක් විදියට කිව්වා පරමාණු තුල ඉලෙක්ට්‍රෝන සකස් වෙලා තියෙන්නේ කොහොමද නිශ්චිත සංඛ්‍යාත සහිත ශක්ති මට්ටම් විදියට කියලා. දැන් තමම ශක්ති මට්ටම් කියන සංකල්පයට හරිද? ඒක ශක්ති මට්ටම් තුල ඉලෙක්ට්‍රෝන තියෙනකොට දැන් ඉතින් හිතන්න මෙන්න මේ වගේ තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. කියන්නේ දැන් තට්ටු තියෙනවා කියලා හිතන්නකෝ. අන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන තියෙනවා තියෙනකොට මෙතන ශක්ති මට්ටමක් තියෙනවා. එතන මේ තියෙන පළවෙනි ශක්ති මට්ටම මෙතන තියෙන දෙවන ශක්ති මට්ටම මෙතන තුන්වන මෙතන හතරවන. හරිද? ඔන්න ශක්ති මට්ටම් තියෙනවා. දැන් හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවනේ ඉලෙක්ට්‍රෝන එකයිනේ තියෙන පරමාණුවක් ගත්තොත් එහෙම. අපි දැන් අපි ගත්ත හයිඩ්‍රජන් වල සාම්පලයක්. එතකොට සාම්පලයක් ගන්නකොට මොකද වෙන්නේ? මෙන්න මේගොල්ලෝ ශක්තිය අරගෙන දැන් ඉලෙක්ට්‍රෝන එකක් තියනවා කියලා හිතන්නකෝ. ඔන්න එක්කෙනෙක් පනිනවා උඩට. පළවෙනි එකට පැන. පළවෙනි එකේ ඉඳලා දෙවෙනි එකට පැන. තව එක්කෙනෙක් ඉන්නවා දැන් එයාගේ කැමැත්ත වෙනස් නේ. එයා මොකද කරන්නේ? මෙතන ඉඳලා දෙවෙනි එකට පනිනවා. තව එක්කෙනෙක් ඉන්නවා මෙතන ඉඳලා තුන්වෙනි එකට පනිනවා. හරිද? ඔය විදිහට පනින්න පුළුවන්. එතකොට මේ විදිහට දැන් මොන ශක්ති මට්ටම් වලට පනිනකොට මේගොල්ලෝ මොකද කරන්නේ දැන් උඩ සාමාන්‍ය උඩක ඉන්නවා කියලා කියන්නේ ඒක ස්ථායි නෑ අස්ථායිනේ අස්ථායි නිසා දැන් මේගොල්ලෝ ශක්තිය අරගෙන උඩට පැනනට ඒගොල්ලෝම දන්නවා මොකද වෙන්නේ මේ ඉන්න ශක්ති මට්ටම් වල ඉන්න එක ස්ථායි නැහැ කියලා. ස්ථායි නැති නිසා මොකද කරන්නේ ඒගොල්ලෝ පිට කරපු ශක්තිය එක්ක දැන් හිතන්න මෙන්න මෙතනදී මෙයා දැන් මෙතන ගාම ශක්තිය පිට කරානේ. හරිද? ඔය ශක්තිය මුළුමනින්ම පිට කරන්නත් පුළුවන්. එහෙම නැත්තම් තව කෙනෙක් කියනවා දැන් මම මෙතනම ගන්නම්කෝ. ඔන්න මෙතන දෙකට පැන්නා. මෙයාට ඕන නම් දෙන්න පනින්නත් පුළුවන්. ඒ කියන්නේ උරාගත්තු ශක්තිය සම්පූර්ණයෙන් පිට කරලා පහළ ශක්ති මට්ටමට පනින්නත් පුළුවන්. එහෙම නැත්තම් කොටස් වශයෙන් පිට කරලා අතරමැද ශක්ති මට්ටමට පනින්නත් පුළුවන්. එතන මෙන්න මේ ශක්ති මට්ටම පනින එක තනුව තමයි ඒගොල්ලෝ තීරණය කරන්නේ. ඒගොල්ලෝගේ වර්ණය මොකද්ද කියලා. හරිද? හරියට චුට්ටක් ලියා ගමු. हाइड्रोजन वाल සාම්පලය අඩංගු हाइड्रोजन वाल සාම්පලය අඩංගු H2 අණු ශක්තිය ලබාගෙන පරමාණු බවට පත්වේ. මෙම පරමාණු වල පවතින ඉලෙක්ට්‍රෝන ශක්තිය උරාගෙන
ශක්තිය උරාගෙන ඉහළ ශක්ති මට්ටම් වලට පණි. ඉහළ ශක්ති මට්ටම් වලට පණි. නමුත් අප ඔය ඉහළ ශක්ති මට්ටම් වලට පනිනවා කියන නමක් කියනවා එකට කියන මොකක්ද කියලාද? උත්තේජනය වෙනවා කියලා කියනවා. ඒකත් ලියා ගන්න පොඩ්ඩක් ඈ. උත්තේජනය වෙනවා. උත්තේජනය වෙනවා. ඉහළ ශක්ති මට්ටම් වලට පනිනවා. එහෙම නැත්නම් අපි කියනවා උත්තේජනය වෙනවා කියලා. නමුත් උත්තේජිත අවස්ථාව අස්ථායී වන බැවින් ස්ථායී නැහැ. අස්ථායී වන බැවින් පිට කළ ශක්තිය මුළුමනින්ම හෝ කොටස් ලෙස පිට කරමින් නැවත පහළ ශක්ති මට්ටම් වලට පණි. හරිනේ? හරි දැන් පොඩ්ඩක් ලියා ගන්න මොන පළවෙනි ශක්ති මට්ටම දෙවෙනි ශක්ති මට්ටම. දැන් මෙයාට අතරමැද නතර වෙන්න තැනක් නැහැ නේද? පළවෙනි ශක්ති මට්ටමට පැන්නොත් එහෙම එයාට පණින්න තියෙන එකම එක පළවෙනි එකෙන් දෙවෙනි එකට පැන්නොත් එහෙම පණින්න තියෙන එකම අවස්ථාව මෙතෙන් පණින එක විතරයි. හැබැයි මෙන්න මේ වගේ එකක් වුණොත් එහෙම පළවෙනි එකේ ඉන්නවා මෙතන n සමාන 1යි කියලා දාන්නේ ඈ. n සමානයි 1යි n සමානයි 2යි n සමානයි 3යි. ඔය ශක්ති මට්ටම වල අගයන් ටික මම කිව්වා. එතකොට මෙතන දැන් තියෙන කෙනෙක් ඔන්න එකේ ඉඳලා පණින්න පුළුවන් තුන්වෙනි අවස්ථාවට පණින්න පුළුවන්. මම මෙතන අදපු නිසා මම අදින්නේ නැත්තේ ආයේ. එකේ ඉඳලා තුනට පැන්නොත් එහෙම එක්කෝ මෙයාට පණින්න පුළුවන් කොහේ ඉඳලාද? තුනේ ඉඳලා එකට පණින්න පුළුවන් නැවත. එහෙම නැත්තම් මෙයාට පණින්න පුළුවන් තුනේ ඉඳලා දෙකට පණින්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් මෙයාට chances කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. හරි දැන් මම ඒ වගේම දෙන්නම්කෝ. මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනයක් තිබ්බා. මෙයාට පණින්න පුළුවන් අවස්ථාව n සමානයි 1 හිටියේ. n සමානයි 2කට විතරයි ගියේ. 2කට විතරක් ගියාම මම මේ පිට කරේ මොකද්ද? 2 සිට 1ට තමයි මෙයා පැන්නේ. 1 හිටපු එක්කෙනා 3ට පැන්නා. 3ට පැන්නාම එක්ක ආපහු 3 ඉඳලා 1ට පනින්න පුළුවන්. 3 ඉඳලා 2ට පනින්නත් පුළුවන්. හරිද? يعني දැන් සංක්‍රමණ අවස්ථාව මෙතන දෙකක් තියෙනවා. තව එක්කෙනෙක් ගන්නම්කෝ මම ශක්ති මට්ටම් 4ක් තියෙන අවස්ථාව. ඔන්න මෙතන n සමානයි 1යි 2යි 3යි 4යි. දැන් මම පන්නන්න යන්නේ කොතනද? 4ට පනින්න යන්නේ. 1 ඉඳලා 4ට උත්තේජනය වුණා. 1 ඉඳලා 4ට උත්තේජනය වුණාම එක්කෝ මෙයාට පනින්න පුළුවන් 4 ඉඳලා 1ටම යන්න පුළුවන්. මොන ඒක මේ යන්නේ. 4 සිට 1ට පනින අවස්ථාව. එහෙම නැත්නම් ආයෙ පනින්න පුළුවන් කොහමද? 4 ඉඳලා 2ට පනින්නත් පුළුවන්. එහෙම නැත්නම් 4 ඉඳලා 3ට පනින්නත් පුළුවන් නේද? දැන් පනින එක අනුව එයා තීරණය කරනවා කොතන ඉඳලා කොතෙන්ද පනින්න කියලා. يعني මෙන්න මේ වගේ විවිධ සංක්‍රමණ අවස්ථාවන් ටිකක් තියෙනවා. හරිද? එයා ගන්නකො පරමාණුවක් තුල ඇති විය හැකි විවිධ සංක්‍රමණ කියලා පොඩ්ඩක් ලියා ගන්නකො.
එකේ ඉඳලා දෙකට පැන්නොත් එහෙම තියෙන්නේ එකම අවස්ථාව දෙකේ සිට එකට විතරයි. එකේ ඉඳලා තුනට පැන්නොත් එහෙම යාට පුළුවන්. තුනේ ඉඳලා එකට පනින්නත් පුළුවන්. තුනේ ඉඳලා දෙකට පනින්නත් පුළුවන්. පළවෙනි එකේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් හතරට පැන්නොත් එහෙම සංක්‍රමණ තුනක් තියෙනවා. හතරේ ඉඳලා 1, හතරේ ඉඳලා 2, හතරේ ඉඳලා 3. හරිද ළමයි? හරි. දැන් චුට්ටක් ඔන්න පොඩ්ඩක් දැන් ඔන්න පොඩ්ඩක් හිතන්න අවස්ථාවක් දැන් තියෙනවා. ඔන්න පළවෙනි ශක්ති මට්ටමේ ඉන්නේ. හරිද? පළවෙනි ශක්ති මට්ටමේ ඉඳලා උඩට පනිනකොට වැඩිම ශක්තියක් ඕන වෙන්නේ එකේ ඉඳලා දෙකට පනින්නද, එකේ ඉඳලා තුනට පනින්නද, එකේ ඉඳලා හතරට පනින්නද? ඔව් වැඩිම ශක්තියක් අවශ්‍ය වෙන්නේ උඩම ශක්ති මට්ටමට පනින්න නේද? ඒ කියන්නේ අපි කියනවා මොකක්ද සාමාන්‍ය දැන් මෙතන අපි අර මම කලින් කතා කරන මම බාම ශ්‍රේණියට යන්නේ. මෙතනදී ඒගොල්ලෝ කියනවා බාම ශ්‍රේණිය ඇති වෙනවා කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන උඩට දැන් උත්තේජනය වුණානේ. උත්තේජිත ඉලෙක්ට්‍රෝන දෙවන ශක්ති මට්ටමට පනිද්දී පිටවන විකිරණ මගින්ලු මොකද්ද හැදෙන්නේ? හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය බාම ශ්‍රේණිය ඇති වෙනවා කියලා. එතකොට බාම ශ්‍රේණිය තුල ඔයගොල්ලන්ට මතක ඇති මම කරන රේඛා හතරක් තියෙනවා කියලා කවුද? ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා. හරිද? ඔය රේඛා හතරේ වර්ණ හතර ගත්තොත් එහෙම මේගොල්ලෝ හොයාගෙන තියනවා ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා වල පාට වෙනස් වෙනවා කියලා කියන්නේ මේක දම් පාට, මේක නිල් පාට, මේක කොළ පාට, මේක රතු පාට. දැන් ඔයගොල්ලෝ දන්නවා නේද? දම් පාට තමයි ශක්තිය වැඩිම වෙන්නේ. දම් පාට ශක්තිය වැඩිම වෙනවා නම් එයාගේ සංඛ්‍යාතයක් මොකද වෙන්නේ? E සමාන h නේ. සංඛ්‍යාතයේ වැඩිම කියලා කියන්නේ ශක්තිය වැඩිම රේඛාව වෙන්නේ ඒක. ඒ කියන්නේ උඩ ඉඳලා පනිනකොට වැඩිම ශක්තියක් පිට කරන්නේ දම් පාට රේඛාව වෙන්න ඕන. වැඩිම ශක්තියක් පිට කරන්නේ දම් පාට රේඛාව නම්. හරිද? දැන් මම ඊළඟ එක චුට්ටක් අඳින්නම් බලන්න. දැන් මෙතනම ශක්ති මට්ටම් හතරක මේ තුල වෙනස් වෙලා තියෙනවානේ. දැන් මම කිව්වා විමෝචන වර්ණාවලියේ බාම ශ්‍රේණිය ඇති වෙනවා කියලා හොයාගෙන තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන උත්තේජනය වෙලා තියෙනවා ගොඩාක් සාම්පල් එකේ ගොඩාක් තියෙනවා. මේගොල්ලෝ ඉහළ ශක්ති මට්ටම් වල ඉඳලා දෙවන ශක්ති මට්ටමට පනිද්දම බාම ශ්‍රේණිය ඇති වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒතර දෙවන රේඛාවට පනිද්දී අඩුම සංඛ්‍යාතයේ සහිත ඒ කියන්නේ හතුරු රේඛාව ඇති වෙන්නේ කොහින්දලා කොහෙට පැන්නොත්ද? 3 සිට 2කට පැන්නොත් නේ. 2කට පනින්න පුළුවන් අවම අවස්ථාව වෙන්නේ ඒක. එහෙනම් ඊළඟ එක්කෙනා 4 සිට 2කට. ඊළඟ එක්කෙනා 5 සිට 2කට. ඊළඟ එක්කෙනා 6 සිට 2කට. ඔය විදිහට තමයිලු බාම ශ්‍රේණියේ රේඛා හතර ඇති වෙන්නේ. හරිද? හරි චුට්ටක් ලියාගමු ඊට පස්සේ. බාම ශ්‍රේණිය ඇතිවන්නේ බාම ශ්‍රේණිය ඇතිවන්නේ උත්තේජිත ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටමක සිට උත්තේජිත ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටම් වල සිට දෙවන ශක්ති මට්ටමට පැනීම නිසාය. දෙවන ශක්ති මට්ටමට පැනීම නිසාය. එතන මම මෙතන නැවත ඔයගොල්ලන්ට කියා දෙනවා රේඛාව
වර්ණය සහ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයන් වෙන්නේ කොහොමද කියලා. රේඛාව වර්ණය ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය. මෙතන ඇති වෙන්නේ රේඛා හතරයි ඇල්ෆා බීටා ගැමා ඩෙල්ටා. ඇල්ෆා වර්ණය මම කිව්වේ රතු පාටයි. ඊට පස්සේ එක කොළ පටපාඩම් කරලා තියාගන්න ළමයි. මේක නිල් මේක දා. ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වෙන්නේ මෙහා 3 ඉඳලා 2ට මේක 4 සිට දෙවන ශක්ති මට්ටමට මෙයා 5 සිට දෙවන ශක්ති මට්ටමට මෙයා 6 සිට දෙවන ශක්ති මට්ටමට. හරිනේ? හරි ඒක තියාගන්න. ඒතර ඔයගොල්ලන්ට පේනවා උඩ ඉඳලා පණින කෙනාට තමයි ශක්තිය වැඩිම වෙන්නේ. මේ පැත්තට ශක්තිය වැඩි වෙනවා. හරි ළමයි. හරි. ඊට පස්සේ ලියාගන්න ඊළඟ එක ලයිමාන් ශ්‍රේණිය කියලා. ලයිමාන් ශ්‍රේණිය. උත්තේජිත ඉලෙක්ට්‍රෝන ලයිමාන් ශ්‍රේණිය. ලියාගන්න මාතෘකාව. හරි ලියාගන්න. උත්තේජිත ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටම් වල සිට පළමු ශක්ති මට්ටමට පැනීම නිසා ඉහළ ශක්ති මට්ටම් වල සිට පළමු ශක්ති මට්ටමට පැනීම නිසා UV එහෙම නැත්නම් පාර ජම්බුල එහෙම නැත්නම් UV කලාපය තුල රේඛා ශ්‍රේණියක් ඇතිවන බව ලයිමාන් නම් විද්‍යාඥයා විසින් සොයා ගන්නා ලදී. එලෙසම
එලෙසම උත්තේජිත ඉලෙක්ට්‍රෝන තුන්වන ශක්ති මට්ටමට පැනීමෙන් පාෂන් ශ්‍රේණියද තුන්වන ශක්ති මට්ටමට පැනීමෙන් පාෂන් ශ්‍රේණියද හතරවන ශක්ති මට්ටමට පැනීමෙන් බ්‍රැකට් ශ්‍රේණියද පස්වන ශක්ති මට්ටමට පැනීමෙන් ෆ්‍රන්ට් ශ්‍රේණියද ඇතිවේ. මෙම රේඛා ශ්‍රේණි තුනම ඇතිවන්නේ IR කලාපය තුලයි. රේඛා ශ්‍රේණිය ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය මම නැවත කියා දෙනවා මේක ෂෝට් නෝට් එකක් වගේ වෙන්න ඇතිවන කලාපය. පළවෙනි එක කිව්වේ කවුද ලයිමාන් කියලා. ඉලෙක්ට්‍රෝන පනින්නේ කොහොමද ඉඳලා කොහෙටද? ඉහළ සිට පළමු ශක්ති මට්ටමට. ඇතිවන්නේ කලාපය වෙන්නේ කොහෙද? UV කලාපය නැත්නම් පාරජම්බුල කලාපය. ඊළඟ එක බාම අපි මේක ගැන පොඩ්ඩක් වැඩිපුර විස්තර කතා කරා. ඉහළ සිට කොහෙටද පනින්නේ? දෙවන ශක්ති මට්ටමට. මෙයා ඇතිවන්නේ දෘශ්‍ය කලාපය තුල. ඊළඟ එක පාෂන් bracket front පාෂන් පැන්නේ කොහෙද? ඉහළ සිට තුන්වන ශක්ති මට්ටම. මෙයා ඉහළ සිට හතරවන ශක්ති මට්ටම. front ඉහළ සිට පස්වන ශක්ති මට්ටම. මේ තුන් දෙනාම ඇති උනේ IR කලාපය තුල. නැත්නම් අදෝරක්ත කලාපය තුල. හරිද? හරි. ඒක අතට ගන්න සුත්‍රා.
හරිද ළමයි? රේඛා ශ්‍රේණි ටික ලයිමාන් බාම පාර්ශ්වයන් බ්‍රැකට් ෆ්‍රන්ට් ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයන් වෙන්නේ ඉහළ සිට එකට ලයිමාන් ශ්‍රේණිය ඉහළ සිට දෙකට බාම ඉහළ සිට තුනට පාර්ශ්වයන් ඉහළ සිට හතරට බ්‍රැකට් ඉහළ සිට පහට ෆ්‍රන්ට් ඇතිවන කලාපින ටික UV කලාපය තුළ ඇතිවන ලයිමාන් ශ්‍රේණිය දෘශ්‍ය කලාපය තුළ ඇතිවනවා බාම ශ්‍රේණිය සහ IR කලාපය තුළ ඉදිරි ශ්‍රේණි සියල්ල ඊට පස්සේ දැන් මම අදින්න යන්නේ කොහොමද මේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයන් සිද්ධ වෙන්නේ කියන එක දැන් හොඳට අහගෙන ළමයි මේක පැහැදිලිව වැද ගන්න ඕන ඔයගොල්ලෝ එක එක පොත්වල විවිධ ඒවා තියෙයි මම මේක මේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වෙන්නේ කොහොමද කියන එක පැහැදිලිව හැම එකම පෙන්ෙන්න දැන් අදින්න යන්නේ දැන් ඔන්න සාමාන්‍යයෙන් මෙතනදී පස්සේ හොයාගෙන තියෙනවා ශක්ති මට්ටම් ගත්තොත් එහෙම න්‍යෂ්ටියෙන් ඈතට යන්න ශක්ති මට්ටම් අතර පරතරය මොකද වෙන්නේ අඩු වෙනවා කියලා. හරි ඈතට යන්න ශක්ති මට්ටම් මොකද වෙලා තියෙන්නේ බලන්න. ඔන්න මෙතනදී මම තියෙනවා පළවෙනි ශක්ති මට්ටම ලොකු ගැප් එකක් සහිතව නේද? ඔගොල්ලෝ රූල් 4ක් විතර වගේ ගන්න අදින් පොත. ඊට පස්සේ ඊට වඩා අඩු ශක්ති මට්ටමක් තියෙන්නේ පරතරය අඩු වෙනවා රූල් 3ක් ගන්න. ඊට පස්සේ තව ටිකක් අඩු වෙනවා රූල් 2යි. මෙන්න මේ විදිහට මම දැන් ශක්ති මට්ටම් කීපයක් සලකනවා. හරිනේ? එතන 1යි 2යි 3යි 4යි 5යි 6ක් මම ඇදලා තියෙනවා. එතන මෙතනදී මම පළවෙනි ශක්ති මට්ටමට කියනවා n සමානයි 1යි කියලා. මෙතනින් කියනවා n සමානයි 2යි n සමානයි 3යි n සමානයි 4යි n සමානයි 5යි n සමානයි 6යි. දැන් මොකද වෙන්නේ කියලා බලා ගන්න. මෙතනදී ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය නැති වෙන්න පුළුවන් ආකාර මම දැන් ගොඩක් කියලා දුන්නා නෝගොල්ලෝ නේද? උඩ ඉඳලා පණින ඉලෙක්ට්‍රෝන උත්තේජනය වුණ ටිකයි පල්ලෙහාට පණින්නේ. ඒතර පණින්න පුළුවන් වෙනකොට වැඩිපුරම ශක්තියක් විමෝචනය කරන්නේ කොහේ ඉඳලා කොහෙට පණිනකොට උඩටම ගිහිල්ලා එයා පල්ලෙහාටම පණිනකොට වැඩිපුර ශක්තිය විමෝචනය වෙන්නේ. ඒ කියන්නේ මෙතනදී ලොකුම ශක්තියක් විමෝචනය කරන්නේ 6 සිට 1ට පණිනකොට. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊළඟ එක ආය සංක්‍රමණයක් ඇති වෙන්න පුළුවන් කොහෙද? 5 සිට 1ට ඊළඟට 4 සිට 1 3 සිට 1 සහ 2 සිට 1ට. දැන් ඔයගොල්ලෝ මම කලින් කිව්වනේ මේගොල්ලෝ හොයාගෙන තියෙනවනේ අර මේ වාම ශ්‍රේණියේ පැහැදිලිව පේනවා කියලා තිබ්බා. සංඛ්‍යා එහෙම නැත්නම් ශක්තිය අඩු වෙන දිශාවට රේඛා අතර පරතරය මොකද වෙන්නේ? අඩු වැඩි වෙනවා. කියන්නේ ශක්තිය වැඩි වෙද්දී රේඛා ටික ලං වෙනවා. ඒ කියන්නේ දැන් බලා ගන්නකෝ මෙතනදී මෙන්න මෙයාග තමයි වැඩිපුරම ශක්තිය සහිතව තියෙන්නේ. ඒතර රේඛා මොකද වෙන්නේ? එතෙන්ට අඩු වෙනවා. මෙතන මේ පැත්තට යන්න ඈත් වෙලා තියෙනවා. මේ පැත්තට යන්න රේඛා අතර පරතරය අඩු වෙලා තියෙනවා. ඒක ඔයගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ අඳිනකොට පැහැදිලිව අඳ ගන්න ඕනේ. ඒතර මම මේ යන්නේ මොකද්ද? ලයිමාන් ශ්‍රේණිය. ලයිමාන් ශ්‍රේණිය ඇති වුණේ කොහෙද? UV කලාපය තුල. එතකොට අපි සාමාන්‍යයෙන් ලයිමාන් ශ්‍රේණියේ පළමු රේඛාව කියලා කියන්නේ මේක හේතු වෙන්නේ දැන් අනන්ත ප්‍රමාණයක් තියෙන පුළුවන් ඕන උඩටම පනින්න පුළුවන්. පනින්න තමයි කොතනද කියලා දන්නේ නැහැ. අපිට ලේසියෙන්ම ලං කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේක. එතකොට මේක ලයිමාන් ශ්‍රේණියේ පළමු රේඛාව. මේක දෙවන රේඛාව. මේක තුන්වන රේඛාව. ඒතර සමහර ප්‍රශ්න අහන්න පුළුවන් ඈ. ලයිමාන් රේඛාව පළමු රේඛාව වෙනස ලකුණු කරන්න කියලා කියන්න පුළුවන්. අපි දැනගෙන තියෙන්න ඕනේ පළමු රේඛාව කියලා කියන්නේ කොහේ ඉඳලා කොහෙටද පනින්නේ? 2 සිට 1ට කියලා. ඊළඟ එක මම යනවා බාම ශ්‍රේණිය අතේට. දැන් මේක නම් ඔයාලට මතකයි. කොහේ ඉඳලා කොහෙටද පන්නේ?
ඉහළ සිට දෙවන ශක්ති මට්ටමට පැන. එතන මෙතනදී පනින්න පුළුවන් ආකාර ටික බලා ගන්න. උඩ මෙතන දම් පාටේ කියන අපිට මතක ඇති කොහෙන්ද පාට පැන්නේ 6 සිට 2ට. ඊට පස්සේ පැන්න 5 සිට 2ට. ඊට පස්සේ පැන්න 3 සිට 2ට. මෙන්න මේ විදිහට වෙනස් වෙන්නේ නේද? අපි මේ 3 ඉඳලා 2ට පැන්නේ කියන්න කිව්වා ඇල්ෆා. මෙයාට කිව්වා බීටා. මෙයාට කිව්වා ගැමා. මෙයාට කිව්වා ඩෙල්ටා. ඒතර මම මේ යන්නේ මොකද්ද? වාම ශ්‍රේණිය ඇති උනේ කොහෙද? දෘශ්‍ය කලාපය තුල. හරිද? අපේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය නම් වෙන්න පුළුවන් පළමු ශක්ති මට්ටම් 6 තුල වෙන්න පුළුවන් ඔක්කොම ටික අඳින්නයි යන්නේ. ඊළඟ එක තුන්වෙනි ශක්ති මට්ටමට පනින්න පුළුවන් 6 සිට 3ට 5 සිට 3ට සහ 7 3ට අඳින්න පුළුවන්. ඒතර මම මේ අඳින්න මොකක්ද දැන් පාෂන් එක ඇති උනේ IR කලාපය තුල. ඊළඟ එක කියන බ්‍රැකට් කොහෙන්දලා කොහෙටද පනින්න පුළුවන් ඉන්නේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයන් දෙකයි තියෙන්නේ. මේක බ්‍රැකට් අන්තිම එක නා එකයි තියෙන්නේ එක ෆ්‍රන්ට්. හරිද? දැන් මේ යන්නේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයන්. ඒතර මේක අපි පස්සේ හිතාගත්තු එක. අපිට ඇත්තටම ෆොටෝග්‍රැෆික් ෆිල්ම් එකක් අරගෙන ඕක දිහා බැලුවොත් එහෙම අපිට හම්බ වෙන්නේ මෙන්න මේ වගේ එකක්. අපි ඔකට කියනවා රේඛා වර්ණාවලිය කියලා. දැන් මේ යන්නේ මේ ටික මොකක්ද? ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ. හරිනේ? මේ යන්නේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ. අපිට ඇත්තටම වර්ණාවලිය අඳින්න කියලා කිව්වොත් එහෙම වර්ණාවලිය එන්නේ කොයි වගේද කියලා බලාගමු දැන්. එතන මේ අයිගෙනින් එක්කෙනා මෙතන ඉන්නවා මේ. මෙතන එක්කෙනායි. ඊට පස්සේ එක්කෙනා මෙතන. ඊට පස්සේ මෙතන. ඊපස්සේ මෙතන. හරිනේ? ඔන්න මම මේ ඇඳේ මොකද්ද? මේ ඇඳේ රේඛාවන් ටික. ඊට පස්සේ තව පොඩි එකක් වෙන චුට්ටක් මෙතන මම එක පොඩක් කියලා දෙන්න. දැන් මොතනින් වැඩිපුරම ඉලෙක්ට්‍රෝන පනින්න පුළුවන්. ඝනත්වය දැන් ගත්තොත් එහෙම රේඛාවල අඩුම සංඛ්‍යා අඩුම ඝනත්වයක් සහිත දැන් අපි පෙන්නවුවොත් එහෙම මෙතනදී වැඩිපුරම පනින්න පුළුවන් අවස්ථා තියෙන්නේ ලේසි මොහොනකින් පනින්න පුළුවන් නේද? හිතන පඩිපැල් ටිකක් තියෙනවා කියලා. ඔය පඩිපැලෙන් චූටිම ළමයෙක් නම් දැන් පඩිපැල් ටිකක් මෙහෙම තියෙනවා. මෙහෙමයි කියන පඩිපැල් ටික. මෙතන තමයි මෙදිම තියෙන්නේ. ඔන්න විම කියලා ඉස්සරහ මම ගන්නම්කෝ n සමාන 1යි කියලා. එතන මේක දෙවෙනි පඩිපෙළ, මේක තුන්වෙනි පඩිපෙළ, මේක හතරවෙනි පඩිපෙළ. පොඩි මේකෙක් නම් පුළුවන් නේ දෙකේ ඉඳලා එකට පනින්න පුළුවන්. ඒ කියන්නේ මෙතන දෙකේ ඉඳලා එකට පනින්න ප්‍රමාණය මොකද වෙන්නේ වැඩි. හතරේ ඉඳලා එකට පනින්න ප්‍රමාණය මොකද වෙන්නේ? හරිම අඩු වෙන්නේ මේක පනින්න පුළුවන් වෙන්නේ. එතන මෙතන සම්භාවිතාව හරි අඩුවෙන් තමයි හම්බ වෙන්නේ. හරිද? ඒක නිසා සාමාන්‍යයෙන් ඝනත්වයන් ගත්තොත් එහෙම මොකද වෙන්නේ? මෙන්න මෙයාගේ ඝනත්වය ගොඩාක් වැඩි. ඊට පස්සේ කෙනා ටිකයි ඊට පස්සේ කෙනා තව අඩුයි. මේ පැත්තට යන්න මොකද වෙන්නේ? ඝනත්වය අඩු වෙලා තියෙනවා. අර හේතුව වෙන්නේ අර පනින්න පුළුවන් සම්භාවිතාව අඩු වීම. හරිනේ? මේක නම් ඉච්චර මහන්න නැති වෙයි. මෙතන පොඩ දැනගෙන තියන්න. ඊට පස්සේ රේඛා හතරක් තියෙනවා බලා ගන්න. ඔන්න රේඛා හතර මේ විදිහයි. ඒතර මේ යන්නේ වාම ශ්‍රේණිය. මේ යන්නේ ලයිමාන් ශ්‍රේණිය. ඊට පස්සේ ආපහු පටන් ගන්නවා. දැන් රේඛා තුනයි තියෙන්නේ. ඊළඟ එකේ රේඛා දෙකයි තියෙන්නේ. ඊළඟ එකේ එක රේඛාවයි තියෙන්නේ. මෙන්න මේකට අපි කියනවා මොකක් කියලාද? හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලිය කියලා. ඒකට මේ තියෙන වාම ශ්‍රේණිය ලයිමාන් විතර යන්නේ. ඒතර මෙන්න මේ පැත්තට මොකද වෙන්නේ? ශක්තිය වැඩි වෙනවා. ඒ කියන්නේ සංඛ්‍යාතය වැඩි වෙනවා. ඒ කියන්නේ තරංග ආයාමය අඩු වෙනවා. හරි. ඉස්සලාම ඔබ ළඟට තියාගන්න මෙන්න මේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයන් ටික. ඊට පස්සේ අද ගන්න ඡායාරූප තහඩුවක් පටලයක් මම ගත්තොත් ඒ මොකක්ද හම්බෙන්නේ කියන්නේ.
හරිනේ උඩ ඉඳපු එක කියන්නේ මේක අපි කියන්නේ විමෝචන වර්ණාවලිය කියලා. හරිනේ ඉතින් මෙතන විමෝචන වර්ණාවලිය තුල අපිට හම්බ වෙනවා මෙන්න මෙතන ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයන් නැත්නම් හම්බුනානේ විවිධ රේඛා ටිකක් අන්න ඒකයි මාංශ වේගය තුළ රේඛා පහක් හම්බ වෙනවා. ඒතර පැහැදිලිව කැපී පෙනෙන රේඛා පහකින් සමන්විත වෙනවා. ඒතර රේඛාවල විශේෂත්වය වෙන්නේ දැන් හිතන්න මෙතනදී ඇත්තට අපිට මේකේ නම් ලයිමාන් වල නම් පාට පේනවනේ නේද? ඔය පාට පේනකොට මෙන්න මෙතනදී මේක දම් පාට සරි මේක රතු පාට මේක දම් පාට නෙවෙන්නේ. ඒතර රතු පාට හම්බ වෙන එක්කෙනාගේ සාමාන්‍යයෙන් මෙතනදී ධනත්වය වැඩි වෙනවා. ඊට පස්සේ එක්කෙනා ටිකක් තියෙනවා. ඒ කියන්නේ රතු පාට තමයි වැඩි පරාසයක් තුළ පිටලා යන්නේ. අන්නේ මෙන්න මේකයි මම කලින් කිව්වේ ඈ. ඒතර මෙයා රතු පාට කලාපය ටිකක් වැඩිපුර පේනවා. ඊට පස්සේ තියෙන්නේ කොළ පාට කලාපය, නිල් පාට කලාපය, ගම් පාට එක හරිය පොඩි ප්‍රමාණයක් තමයි හම්බ වෙන්නේ. ඉතින් මම කලින් කියපේක වැරදිනේ නෑ. කලින් එන්නෝ රේඛා මේ පැත්ත තමයි වැඩිපුර වෙන්නේ. මෙයාගේ වැඩිපුර ප්‍රමාණයක් ඊට පස්සේ අඩුවෙන් ඊට පස්සේ තව ටිකක් අඩුවෙන් ඉතින් මෙතන තමයි එකක් විතරක් හම්බ වෙන එකක් වගේ තියෙන්නේ. එතන අයිනේ වෙන්නේ කෙනා ලයිමාන් ශ්‍රේණිය ඊට පස්සේ බාම ශ්‍රේණිය ඊට පාෂන් ඊට පස්සේ බ්‍රැකට් ඊළඟට ෆ්‍රන්ට්. හරිනේ අද ඉවරයි දැන්. හරිද ළමයි? ඊට පස්සේ ලියා ගන්න හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලියෙන් හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලියෙන් ලැබෙන නිගමනයන් කියලා. හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලියෙන් ලැබෙන නිගමනයන්. පළවෙනි එක ලියා ගන්න. එකිනෙකින් වෙන් වූ රේඛා ලැබීමෙන් පැහැදිලි වන්නේ එකිනෙකින් වෙන් වූ රේඛා ලැබීමෙන් පැහැදිලි වන්නේ ඉලෙක්ට්‍රෝන විවිධ ශක්ති මට්ටම් වල පිහිටිය හැකි බවයි. ඉලෙක්ට්‍රෝන විවිධ ශක්ති මට්ටම් වල පිහිටිය හැකි බවයි. දෙවෙනි එක මෙම වර්ණාවලි රේඛා තව දුරටත් නිරීක්ෂණය කළ විට ඒවා
තවත් කුඩා කොටස් වලට බෙදී තිබෙන බව. ඒවා තවත් කුඩා කොටස් වලට බෙදී තිබෙන බව නිරීක්ෂණය කළ හැකි විය. එමගින් පැහැදිලි වන්නේ ශක්ති මට්ටම් උපශක්ති මට්ටම් වලට බෙදී තිබෙන බව. ඊළඟ එක ශක්තිය වැඩි වන විට රේඛා අතර පරතරය අඩු වේ. එමගින් න්‍යෂ්ටියෙන් ඈතට යත්ම ශක්ති මට්ටම් අතර පරතරය අඩු වන බව පහදා දෙයි. දැන් එහෙනම් මේක ලියා ගන්නකෝ. අද ලියා ගන්න හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියට අදාළව ප්‍රශ්නයක් පහත සඳහන් ශක්ති සංක්‍රමණයන් ශක්ති මට්ටම් සටහනක් මත ලකුණු කරන්න. දෘශ්‍ය කලාප පළවෙනි එක. දෘශ්‍ය කලාපයේ කොළ වරණක තුල ලියා ගන්න x එක කියලා. හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියට අදාළව පහත සඳහන් ශක්ති සංක්‍රමණයන් ශක්ති මට්ටම් සටහනක් මත ලකුණු කරන්න. හරිද? පළවෙනි එක කිව්වේ දෘශ්‍ය කලාපයේ කොළ වරහණක් ඇතුළේ ලියා ගන්නකෝ x එක කියලා. ඊළඟ එක නිල් x2 රතු x3 අනේ රේඛාවලට අදාළ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ. ඊළඟ එක ලයිමාන් ශ්‍රේණියේ අවම සංඛ්‍යාතයෙන් යුත් රේඛා දෙක අවම සංඛ්‍යාතයෙන් යුත් රේඛා දෙක y1 සහ y2
වරහණක් ඇතුළේ ලියා ගන්න y එකෙහි ශක්තිය y දෙකට වඩා විශාල වේ කියලා. y එකෙහි ශක්තිය y දෙකට වඩා විශාල වේ. හරිද? ආපහු මම කියන්න. ලයිමාන් ශ්‍රේණියේ අවම සංඛ්‍යාත සහිත රේඛා දෙක y1 සහ y2 වරහණක් ඇතුළේ ලියා ගන්න කිව්වා y එකෙහි ශක්තිය y දෙකට වඩා විශාල වේ කියලා. y එකෙහි ශක්තිය y දෙකට වඩා විශාල වේ. හරිනේ? ඊට පස්සේ එක පාෂන් ශ්‍රේණියේ අවම සංඛ්‍යාතය සහිත රේඛාව z. පාෂන් ශ්‍රේණියේ අවම සංඛ්‍යාතය සහිත රේඛාව z. හරිනේ? ඊට පස්සේ ඊළඟ කොටස ඉහත සියලු ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ ඉහත සියලු ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ පහත ඡායාරූප පටලය මත ලකුණු කරන්න. පහත ඡායාරූප පටලය මත ලකුණු කරන්න. ඔන්න ඡායාරූප පටලය දීලා තියෙනවා මෙන්න මේ වගේ කියලා. මේ පැත්තට ලැම්ඩා වැඩි වේ. අපිට ඒගොල්ලෝ දීලා තියෙන මෙහෙම ෆොටෝග්‍රැෆි ෆිල්ම් එකක්. ඒගොල්ලෝ කියන්නේ මේ පැත්තට ලැම්ඩා වැඩි වෙනවා කියලා. හරිද? මේක තමයි ඡායාරූප තහඩුව. කරන්න වාටයක් ගන්න. මම කරන්න. Okay.
මං හිතනවා දැන් කරලා ඉවර ඇති කියලා. තව කරන කටි ඉන්නවද ළමයි? තව වෙලාව ඕන කටි ඉන්නවද? වෙරතිනේ. දැන් බලමු මොකක්ද ඒගොල්ලෝ කියලා තිබ්බේ කියලා. දැන් මෙතනදී ඒගොල්ලෝ අපිට විශේෂයෙන් වර්ණයන් කියලා දැන් මම කිව්ව කටපාඩම් කරගන්න කියලා කොහොමද වර්ණයන් වල ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයන් වෙන්නේ කොහොමද කියන එක කටපාඩම් කියලා තියෙනවා. දැන් අද නම් නෝට් එක වල ලියා ගන්න පුළුවන් නේ. ඒත් විභාගයට වගේ නම් නෝට් එක පෙරලන්න බෑ ඔයගොල්ලෝ. ඒත් එතනදී කටපාඩම් කරලා තියා ගන්න ඕනේ. මතක තියාගන්න. අදම කරන දේ අදම අවබෝධ කරලා තියාගන්න. ප්‍රශ්නක් තියෙනවා නම් අහන්න මැසේජ් එකක් දාලා. ඒත් එහෙම නැතුව ඉස්සරහට යන්න එපා ළමයි. ආපහු මම අර ක්ලාස් එකකින් කරගන්නවා මේකෙන් කරගන්නවා කියලා ඉන්න එපා. ඉගෙන ගන්න තියෙන ඒ chance එකකින් ඒ වෙලාවෙම උපරිම ප්‍රයෝජනය ගන්න. හරිද? අද කරලා තියෙන වැඩ ටික අදම කරලා ඉවර කරන්න. ඒතර ලොකු ගැටලුවක් මතු වෙන්නේ නැහැ ඕගොල්ලෝ. දැන් O level නම් ඔයගොල්ලෝ මාස 3කින් ගොඩ දාගන්න ඇති. හැබැයි A level කියන එක හිම මාස 3කින් මාසකින් ගොඩ දාගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙවෙයි. ඒතර මෙතන සාමාන්‍ය අපි දැන් මොන දැන් කතා කරනවා තව මාස දෙකක් තියෙනවා කියද්දි ඉන්ඩිවිජුවල් වලට කතා කරනවා. හිම කරගන්න බෑ ළමයි. සිලබස් එක කවර් කරන්න බෑ හිම කරලා. හරිද? ඒක නිසා එදිනෙදාට කරන්න තියෙන ටික ඒ වෙලේම කරලා ඉවර කරගන්න. ඒකට ඔයගොල්ලෝ ලේසියි. තියාගන්න ඕගොල්ලෝගේ මුළු අනාගතේම තීරණය වෙන්නේ මෙතනින්. A level වලින්. ඒකට දොස්තර කෙනෙක් වෙනවද, නර්ස් කෙනෙක් වෙනවද, හවුස් වයිෆ් කෙනෙක් වෙනවද නේද? ඒ ඔක්කොම තීරණය කරගන්න ඕන ඕගොල්ලෝ. ඒක නිසා එදාම කරන්න තියෙන දවල් දැන් කරලා ඉවර කරන්න. ඈ හරි. දැන් බලන්න දැන් දෘශ්‍ය කලාපයේ කොළ පාට රේඛා අපිට කියලා තියෙන මොකද්ද? කොළ රේඛාව x එක කියලා නම් කරන්න කියලා කියනවා. ඊළඟ එක නිල් රේඛාව නම් කරන්න කියලා කියනවා x2 රතු රේඛාව නම් කරන්න කියලා කියනවා x3. එතන ඔයගොල්ලෝ මතක ඇති මෙතනදී අපිට පාඨවල ටික මතක් කරගමු අපි ඇල්ෆා බීටා ගාමා ඩෙල්ටා කියන ඩෙල්ටා නැතුව මෙතන තියෙනවා කවුද ඇල්ෆා කියන්නේ රතු පාටේ ඉන්නේ කොළ පාටේ ඉන්නේ නිල් පාටේ ඉන්නේ ඒ කියන්නේ නිල් එක්කෙනා ඉන්නවා කියලා කියන්නේ දැන් මෙතනදී අපි ලම් කරන්න ඕනේ නිල් රේඛාව කොහේ ඉඳලා කොහෙන්ද හංගන්නේ ලයිමන් ශ්‍රේණිය පනින්න කියලා සිත දෙන රේඛාවට. ඒ මෙතනදී පනින්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා. මම ඒක නදලා ඉන්නම්කෝ. ඔන්න 3 ඉඳලා 2ට පැන්නා. 3 ඉඳලා 2, 4 ඉඳලා 2, 5 ඉඳලා 2. මෙන්න මේ ටික සංක්‍රමණයන් ටික තියෙන්නේ. එතකොට මෙතනදී ශක්තිය අඩුම රේඛාව වෙන්නේ කවුද? සතු පාටනේ. එතකොට මෙතනදී මෙයා වෙනවා x3යි. ඊට පස්සේ ඉන්නේ කොළ එක x1යි. ඊට පස්සේ නිල් එක x2යි. මෙන්න මේ තුන පැහැදිලිව තියෙන කියලා බලා ගන්න ඕගොල්ලෝගේ. කොහේ හරි කමන්නේ මැදක තියෙනවා කවුද බාම ශ්‍රේණිය තුල තියෙන මෙන්න මේ රේඛා තුන. ඊපස් දැන් මම මෙතනින් මම යන්නේ මේ පැත්තට සංඛ්‍යාතයේ වැඩි වෙන පැත්තටනේ. නේද? ඒක මොකද මතක ඇති සාමාන්‍යයෙන් ධම් පාඩ තමයි සංඛ්‍යාතයේ වැඩිම වෙන්නේ. ඒතර අපි දිය තියෙන රේඛා තුනේ මේ පැත්තට තමයි සංඛ්‍යාතයේ වැඩිම වෙන්න ඕන. හරිද? ඊළඟ එක අපිට ආයෙ කියනවා ලයින් මාර්ක් ශ්‍රේණියේ පළමු රේඛා දෙක අඳින්න කියලා. කොහොම රේඛා අඳින්නේ නැහැ. පළමු රේඛා දෙක කියලා කියන්නේ සංඛ්‍යාත අඩුම රේඛා දෙක කියලා කියන්නේ ඔන්න පළවෙනි ශක්ති මට්ටමට පනින එක සහ දෙවන ශක්ති මට්ටමට පනින එක. මේක මම ගන්නේ ලයින් මාර්ක් ශ්‍රේණිය. මේක ඇන්ද බාම ශ්‍රේණිය. දැන් මේගොල්ලෝ කියන මොකක්ද ආයි කිව්වා y1 ශක්තිය y1 විශාලයි කාට වඩාද y2ට වඩා විශාලයි කියලා. දැන් මෙතනදී මේ පැත්තටදී තරංග සංඛ්‍යාතේ වැඩි වුණා කියලා කියන්නේ ශක්තිය වැඩි වෙන්න ඕනේ නේද? ඒක ශක්තිය වැඩි වෙනවා කියලා කියන්නේ y1 රේඛාව තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ y2 රේඛාව. බලන්න ඒක හරියට කියලාද කියලා. x දකුණු අත පැත්තෙන් y රේඛාව තියෙන්න ඕනේ. y රේඛාවලත් y2 තමයි පොඩි එක්කෙනා වෙන්නේ. y1 තමයි ලොකු එක්කෙනා වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ පාර්ශ්ව ශ්‍රේණිය කියලා කියන තුන්වෙනි එකට පනින්නේ අවම සංඛ්‍යාතයෙන් උත් ඒ කියන්නේ එකයි අපිට අඳින්න පුළුවන් වෙන්නේ 4 ඉඳලා 3ට යන එක නා විතරයි මේක Z රේඛාව. නේ? දැන් මොන ඕකනම් හරි ඒක ඇඳගත්තා කියන්නකෝ. ඊට පස්සේ අපිට දැන් ඔක ඡායාරූප තහඩුව මත අඳින්න බෑ නේද? ඡායාරූප තහඩුව මත අඳිනකොට සංඛ්‍යාතයේ වැඩි වෙන දැන් මෙතන මෙයා මේ සංඛ්‍යාතයේ වැඩි වේ කියලා දීලා තියෙන්නේ සංඛ්‍යාතයේ වැඩි වෙන. මෙතනින් කවුද මේ පැත්තට මෙන්නේ? මෙතෙන් ආවා y1 ඊට පස්සේ නෝ මොකද්ද y2. ඊළඟ එක
පැත්තකින් වෙනම අපි අඳිමු. මේ පැත්තට නම් මෙතන නම් අඳිද්දි ගැප් එක තියලා අඳින්න. මෙතන තියෙනවා කවුද? x2 ඊට පස්සේ එනවා x1 මෙතන තියෙනවා x3 මේ පැත්තෙන් තියෙනවා z1 මෙන්න මේකට තමයි චාලක තහඩුව මත අඳින්න ඕන එක තියෙන්නේ. හරිද? දැන්ලා තියෙන ටික තාප මොකද ගෙදරකින් දැන් මොකද වැරදුනා නම් එහෙම නෝට් එක පොඩ්ඩක් කියලා ආපහු ප්‍රශ්න පැත්තකින් තියලා උත්තර ටික වෙනවා අපෝ පොඩ්ඩක් ලියලා බලන්න. ඒක උඩට දාගන්න මොකද වෙන්නේ කියන එක උතර වර්ණාවලිය අමාරු වෙන්නේ නැහැ. හරිද? ඒතර ඕක මත පදනම් වෙලා ඊට පස්සේ මොකද කරන්නේ දැන් අපි දැන් ආපහු යනවා පරමාණු ආකෘති වලට. ඉතින් පරමාණු ආකෘති වලදී ඉස්සලාම ඉදිරිපත් කරේ තොම්සන් කෙනෙක් කෙනානේ. ඉතින් තොම්සන් කෙනෙක් කෙනා ඉදිරිපත් කරා ඉලෙක්ට්‍රෝන තොම්සන් දෙපළම් පුඩින් ආකෘතිය. ඊට පස්සේ ආවා කවුද? රදර්ෆර්ඩ් නැස්ටික් ආකෘතිය ඉදිරිපත් කරා. ඒ කියන්නේ ග්‍රහ ආකෘතිය කියන එක. ඊට පස්සේ ඉදිරිපත් කරේ බෝ කියන එක. හරිද? ඒක බෝර් කිව්වේ මොකක්ද? දැන් මේ වර්ණවලින් පැහැදිලි කරන්න එක තමයි ආ ඒක ඉදිරිපත් කරේ. බෝර් කිව්වා සාමාන්‍ය ඉලෙක්ට්‍රෝන ඉන්නේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වෙන්නේ ශක්ති මට්ටම් වල. මෙයාට පිටින් ශක්තිය දෙන්නේ නැති තැනකම්. ඒ කියන්නේ සාමාන්‍ය උදාසීන අවස්ථාවේ ඉන්නකොට එයා සාමාන්‍යයෙන් ඉඳ බලන්නේ කොහෙද? න්‍යෂ්ටික ළඟම වුණු ශක්ති මට්ටම. ශක්තිය දුන්නොත් එහෙම එයා මොකද කරන්නේ? ඉහළ ශක්ති මට්ටම් වලට උත්තේජනය වෙනවා කියලා කිව්වා. ඒතර ඒ කියන්නේ මෙතනින් තමයි ශක්ති මට්ටම් කියන සංකල්පය ඇති වුනේ කවුරු වගේද? බෝර් කෙනෙක් කෙනා නිසා තමයි ওই ශක්ති මට්ටම් සංකල්පය ඇති වුනේ. හරිද? ඊට පස්සේ ලියා ගන්න මාතෘකාව බෝර් ආකෘතිය කියලා. බෝර් ආකෘතිය. බෝ ආකෘතිය. නීල්ස් බෝ නම් විද්‍යාඥයා විසින් පරමාණුව පිළිබඳ බෝ බෝ ආකෘතිය ඉදිරිපත් කරන ලදී. එහි වැදගත් උපකල්පන කිහිපයකි. පළවෙනි එක ලියා ගන්න. පරමාණුවේ ඇති ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා ශක්ති මට්ටම් හිවත් කවචවල ගමන් කරන අතර ශක්ති මට්ටම් වලට නිශ්චිත ශක්තියක් පවතී. න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වන විට පරිභ්‍රමණය වන විට දෙවෙනි එක ශක්ති විමෝචනයක් හෝ අවශෝෂණයක් සිදු නොවේ. තුන්වෙනි එක
සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝනයක් ගමන් කරන්නේ න්‍යෂ්ටියට ආසන්නතම ශක්ති මට්ටමේය. න්‍යෂ්ටියට ආසන්නතම වූ ශක්ති මට්ටමේය. ඊළඟ එක ඉලෙක්ට්‍රෝනයකට බාහිරින් ශක්තිය ලබා දුන් විට ඒවා උත්තේජනය වන අතර උරාගත් ශක්තිය පූර්ණව හෝ කොටස් ලෙස පිට කරමින් නැවත පහළ ශක්ති මට්ටම් වලට පනී. හරි නේද? අර එතන ඔය ටික තමයි අතර බෝර්වාදී උපකල්පන වෙන්නේ. ඊට අමතරව ආයේ මෙතනදී සාමාන්‍යයෙන් අපි දැන් මේ කතා කරේ හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය ගැනනේ. ඒතර අපි භාවිතා කරන වායුව අණු ලැබෙන වර්ණාවලිය වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒක නිසා අපිට ගන්න පුළුවන් ඔය මූලද්‍රව්‍ය හඳුනා ගන්න වර්ණාවලිය භාවිතා කරන්න පුළුවන්. හරියට අපේ මිනිසුන්ගේ ෆින්ගර්ප්‍රින්ට් එක තියෙන්නේ නේද? ඇඟිලි සලකුණ තියෙන්නේ. ඒතර ඇඟිලි සලකුණකින් මිනිස්සු අඳුර ගන්නවා වගේ අපිට අඳුර ගන්න පුළුවන් වර්ණාවලිය මගින් මොකද්ද මේ මූලද්‍රව්‍ය කියන්නේ. හරිද? අද ඉතින් පොඩ්ඩක් ලියා ගමු. එක කියලා කිව්වේ මොකක්ද? උපකල්පනය දහන්නේ අපි. පළවෙනි උපකල්පනය කිව්වේ සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ නිශ්චිත වූ ශක්තිය සහ ශක්ති මට්ටම් වල කියලා. හරිද? සාමාන්‍ය ඉලෙක්ට්‍රෝන ගමන් කරනුයේ නිශ්චිත ශක්තියක් සහ ශක්ති මට්ටම් වල කියලා තමයි කිව්වේ. හරිනේ? හරි දැන් ඉවස ලියා ගන්න. හරිනේ? ලියා ගමු. නලය තුල භාවිතා කරන වායු අණුව නලය තුල භාවිතා කරන වායු අණුව ලැබෙන වර්ණාවලියද වෙනස් වේ. එබැවින් මූලද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා විමෝචන වර්ණාවලිය භාවිතා කළ හැකිය. හරිනේ? වරහන් තුන ලියා ගන්න මිනිසුන්ගේ ඇඟිලි සලකුණ වගේ තමයි ඒ වර්ණාවලිය එක මූලද්‍රව්‍යයට ආවේනිකයි. හරිද? ඊට පස්සේ දැන් එකම මූලද්‍රව්‍ය අපි ගත්තොත් එහෙම විමෝචන වර්ණාවලියයි අවශෝෂණ වර්ණාවලිය. දැන් මම කියවනේ ඒක හරියට ෆින්ගර්ප්‍රින්ට් එක වගේ වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒතකොට එකම මූලද්‍රව්‍යයේ විමෝචන වර්ණාවලිය සහ අවශෝෂණ වර්ණාවලිය ගත්තොත් එහෙම ඒක අරගෙන එක මතක තිබ්බොත් අපිට මොකද හම්බ වෙන්නේ? සන්තතික වර්ණාවලියක් හම්බ වෙනවා. හරිනේ? ඊට පස්සේ ලියාගන්න ඊළඟ පොයින්ට් එක එකම මූලද්‍රව්‍යයේ විමෝචන වර්ණාවලිය සහ
අවශෝෂණ වර්ණාවලිය විමෝචන වර්ණාවලිය සහ අවශෝෂණ වර්ණාවලිය එක මත එක තැබූ විට සන්තතික වර්ණාවලියක් ලබා ගත හැකිය. සන්තතික වර්ණාවලියක් ලබා ගත හැකිය. හරිනේ. එතකොට ওই ටිකත් එක්ක ඕගොල්ලෝ මට කරලා තියෙන්න ඕනේ. හරිනේ. පස්වෙනි පිටුව ඔයගොල්ලන් ටියුට් එකේ මේ pages ටික ළමා කරගන්න. පස්වෙනි පිටුවේ 1 3 4 questions ටික. හයවෙනි පිටුවේ ඔක්කොම ටික කරන්න පුළුවන්. හරිනේ? හත්වෙනි පිටුවේ 11 14 15 11 13 පුළුවන් නේ 11 13 14 15 8වෙනි පිටුවේ 20 හැර ඉතුරු ටික හරිනේ එතකොට ඔය ටික හෝම්වර්ක් කරලා තියන්න ලබන සතියේ ඩිස්කස් කරලා ඊළඟ කැලට යන්න ලබන සතියේ පාඩම මම අරගෙන බලමයි අපි මේ ඉලෙක්ට්‍රික් වින්‍යාස ඉක්මනට තමයි මුළු රසායනික විද්‍යාවම නදා පවතින්නේ ඒ නිසා අනිවාර්යෙන් ලබන සතියේ මම කරන ටිකට අනිවාර්යෙන් සහභාගී වෙන්න හරිනේ එතන නදින් අතර කරනවා හෝම්වර්ක් ටික කරලා තියන්න